බුද්ධ පාද පද්ම වැඳ අවසර ගනිමින්නේ සාධු ධම්ම සංඝ බෙලෙන් දුක් කරදර දුරු වෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවියෝ දැක සතුටුව සිත දෙන්නේ පොසොන්තොරණ විස්තරයයි මෙතෙන් පටන්ගෙන එන්නේ ලෝභ දෝෂ අන්ධකාර මොහොතක් දුරු වී යන්ටයි අසන දකින හැම දෙනාට හිතේ සතුට ඇති වෙන්ටයි කතාව දෙන ආදරුසෙන් ජීවිතයම සරු වෙන්ටයි කතාවස්තු පූජාවට සාදුකාරයක් දෙන්ටයි කතාවස්තු පූජාවට සාදුකාරයක් දෙන්ටයි උතුම් ධර්මදානය පිණිස කෙරෙන වරෝ වරෝ නිෂ්පාදනයක් තවද එක් සමයෙක්හි දඹදිව කසීරට බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් දැහැමින් සෙමෙන් රාජ්‍යය විචාරණ කල්හි එරට විසූ වෙළඳ ගැල්හිමි කණ්ඩායම් දෙකක නායක වෙළඳ දෙබෑයන්ගෙන් එක් අයකුගේ දුරදක්නා නුවණත් තතු දැන අවබෝධයෙන් කටයුතු කිරීමේ පළවිපාකත් සසඳමින් මෑ පුහුදුන් අප වෙත කියා දෙනුවස් බුදුන් දවස මිත්‍යා දෘෂ්ටික අන්‍ය තීර්ථක බලපෑමෙන් වැරදි මගගත් අනේ පිඬු සිටුතුමාගේ මිත්‍ර පිරිසක් අරභයා අප මහා භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් කතා වස්තුව දේශනා කළ සේක. කසීරට මේ වෙළඳ දෙබෑයන්ගෙන් එක් අයෙක් හරියම කරුණාවන්තයි. මෘදු ගුණය නිසා කාගේ වුණත් හිත් බැඳගන්නවා. ඒ හින්දම වෙලහෙළඳාම් මෙහෙමත් හරි සරුයි. ඔය ඇහෙන්නේ එතුමාගේ කටහඬ. හා එහෙම කතා කරන්න එපා. සගය, මා මේ සමෘද්ධියෙන් යුතුව ජීවත් වන්නේ මාගේ තනි උත්සාහයෙන් නොවේ. මාගේ ගැල් සාත්තුවේ ගැල් 500ක් බලා කියා ගන්නා සියලුම දෙනා මාගේ දාසයන් නෙවේ. ඔවුන් මගේ සම්පතයි. ඇයි ගැල් බැඳි තිරිසනුන්? ඔවුන් මගේ මිතුරන් වගේ. අපි ඒ හැම කෙනෙක්ගෙම දුක සැප සොයා බලන්න ඕනේ. දිවි ඇතිතෙක්. ඒක අපේ වගකීම. ඒ වුණාට කසීරට අනික් ගැල් නායක නම් ඒ වගේ නෑ. එහෙම කොහොමද? උරුලක් එහෙම දෙනව නෙවෙයි ඔය තක්කඩින්ට. උන් දැනගන්න ඕන මෙතන නායකයා මම විත්තිය. උන් කාලේ ඇඳලා ඉන්නේ මං හින්දා. අනික කවණු තියෙනං ඕන තරම් සේවකයෝ ඉන්නවා. මට ඔය එකෙක්වත් ලොකු නෑ. මමයි මෙතන ලොක්කා. මට ඕන හැටියට ඉන්න බැරි උන්ට යන්න කියපන්. මේ ගැල් නායකයෝ දෙන්න තමන්ගේ ගැල් 500ක පමණ පිරිවරත් එක්ක ගම් නියම් ගම් දනව් නගර පසු කරගෙන වෙළඳාමේ ගිහින් හරි හම්බ කරගත් එක තමයි කළේ. කසීරට ඉඳන් උතුරු දෙසට දකුණු දෙසට නැගෙනහිර විවිධ දිශාවන්ගේ මාරුවෙන් මාරුවට චාරිකාවේ ගිය දෙගොල්ලෝ ඊළඟට යන්ට ලෑස්ති වුණේ බටහිර දෙසට. අන්න එතනදි තමයි පරහක් මතුනේ. ඒක කොහොමද ඉස්සෙල්ලා බටහිර පැත්තට යන්නේ? ඉස්සෙල්ලා යන්නේ මමයි මෙතන පරණ මනුස්සයා. මාව අභිබවන්න ඒකට ඉඩ දෙන්න බෑ. බලමුකෝ. කාරුණික ගැල් නායකතුමාට තමාට කලින් මේ අකාරුණික වෙලෙන්දා බටහිර දෙසට වෙළඳාම යන්න සූදානමින් ඉන්න බව කනවැකිලයි තිබුණේ. දවසක් ඔහු හදිස්සියම කඩා වැදුනේ මහා කේන්තියෙන්
පුපුර ඔය පළවෙනි චිත්‍ර රාමුවෙන් පෙන්වන්නේ ආන්න ඒ අවස්ථාවයි පින්වතුනි. මම මේ ඔහෙට පැහැදිලි කරලම කියන්නේ. මමයි බටහිර පැත්තට මුලින්ම යන්නේ. මුලින් යන්න ඔහෙ හිතාගෙන ඉන්නවනම් ඒක හීනයක් විතරයි. හැබෑවට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. අන්න ඒ අනතුරු ඇඟවීම කරන්නයි මං ආවේ. තේරුණාද? මේ මනුස්සයත් එක්ක වාදෙට යන්න හොඳ නෑ. මම වාදෙකට පැටලුණොත් එහෙම මගේ පිරිසත් ඒ වාදෙට පැටලෙනවා. මහා ගොටි බැට හෝමාරුවක් සිද්ධ වෙලයි නවතින්නේ. මේ ඔබ මුලින් බටහිර දෙසට වෙළඳාමේ යන එකට මගේ විරුද්ධත්වයක් නෑ. අන්න එච්චරයි වෙන්න ඕනේ. කිමෙක්ද ස්වාමීනී ඔබ ඒකත් තීරණය? ඒ කුහක කපටි ගැල්හිමියාට බියපත්ව ඔබ පරාජය බාරගත්තා වගේ. ඇයි ඔබට පළමුව බටහිර දෙසට යන්න බැරි? කලබල නොවන්න. ඔහු සමග වාදයට යාම කෙලවර වන්නේ මහා විනාශයකි. ඔහුගේත් මගේ තාරවුලක් ලෙස පටන් ගන්න ඒ අරගලය මහා සටනක් වෙලා අර අහිංසක සේවකයින්ද බිලි වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමීනී, එහෙමයි. ඔබ වහන්සේ හැම තිස්සේම හිතන්නේ සේවකයන්ගේ ආරස්සාව ගැන. ඔබ වහන්සේ කැමති අයුරක්ම වේවා. පළවෙනි චිත්‍රයේ කතාව ඒ විදිහට ඉවර වෙනවා. අකාරුණික ගැල් නායක මසුරු සිතින් පිටව යනවා. ඔය කපටි ගැල් හිමියා තමන්ගේ පිරිවරත් එක්ක බටහිර දෙසට වෙළඳ සංචාරය ආරම්භ කරන්නයි සූදානම. මොකද කරන්නේ අතකග? ඉක්මන් කරහල්ලා. ඔය කැලටි කොතනින් ඉස්සරහට ගනින්න. ඉක්මනට. මමයි මේ කසී රටටම අධිපති ගැල්වෙලෙන්දා. අනිත් හැම එකෙක්ම මගේ අනසකට බයයි. බටහිර දෙසට සියලුම වෙළඳාම් කරලා කහවණු ගෝනි ගානක් යන්න එන්න මම. මේ අකාරුණික ගැල්හිමිගේ 500ක් කණ්ඩායම ඕන්න ඔහොමයි ගමන් ඇරඹුවේ. ගම් දනව් වනපෙත් පහු කරගෙන ඕන්න හෙමින් ළඟා වුණා නිරුදක කාන්තාරයකට. ඇහැට පේන දුරට ඇදෙන වැලි හුළඟයි දූවිල්ලයි. ගහක් කොලක් පේන නෑ කිනි ඇවිලෙන පැවිල්ලයි. කුණු පායුක පරට එරෙන පුලිඟු විදින පිටිවැල්ලයි. නායක ගැල් හිමිට තිබුණේ කහවණු ගැන සැලකිල්ලයි. මුල් ගැල් කණ්ඩායමේ හැමෝටම හොඳටම මහන්සි. විඩාවයි. බර ඇදගෙන යන අසරණ තිරිසනුන්ටත් තවත් යාගන්න අමාරුයි වාගේ. සේවකයෝ ගැන ඒ හැටි හොයා බලන නායකයෙකුත් නෙමෙයිනේ මේ ගැල් නායකයා. ඒ හින්දා මිනිස්සුන්ට මානසිකවත් දැනුනේ ලොකු අසහනයක්. හැබැයි ඔහොම යනකොට හරි අපූරු සිදුවීමක් සිදු වුණා. මෙන්න
බටහිර බරණැසට ගිහින් ආපහු යන කණ්ඩායමක් මේ කට්ටියට මුණ ගැහෙනවා. ඔය ඊළඟ චිත්‍ර රාමුවෙන් පෙන්වන්නේ ආන්න ඒ අවස්ථාවයි පින්වතුනි. ඒ අය බොහෝම සන්තෝෂෙන් කවි සින්දු එහෙමත් ගායනා කරමින් තමයි ආපසු යන්නේ. මොවුන් මේ කොහි සිටද එන්නේ? ඇත්තනේ නම් ඔවුන්ගේ කේරැලි වලින් පවා දිය බිඳුව ඇහෙනවා නොවේ. කතා කරලා බලන්න ඕනේ. මේ මිත්‍රයා මදකට නවත්වනවද? මොකද හදිසියක් වද්ද? අපිට ටිකක් මහන්සි. මම මේ දැනගන්න අහන්නේ ඔය බටහිර දෙසට ගම්මානේ තව ගොඩක් දුරද? මොන විකාරද මිතුර? තව ටික දුරක් යනකොට වැසි වසන නිල්දිය දහලින් සුසඳි සුන්දර පොකුණු පෙළ මුණ ගැහෙනවා. එතන පළවැල ආහාරට දේවල්ද බොහොමයි. ඉනෙක් පිටි කාන්තාර පරිසරය නිමා වෙලා නිල් තුරුලිය මැදින් ගමන හරිම සැනසෙල්ලයි අයිබෝන්ද. එහෙමද? එහෙනම් තව ටික දුරයි. බොහොම හොඳයි. මොනවද මේ හැබැටම මේ හැම ගැලකම මෙච්චර පුරවාගෙන යන්නේ? ඔය අපේ වෙළඳ බඩු මුට්ටුයි වතුරයි ආහාරට ගන්න දෙයි තමයි. කිව්වට ආමනාප වෙන්න එපා. මෙච්චර දුරක් මේ කාන්තාරේ පීඩා විඳමින් පැමිණි මේ සතුන්ට නිදහසක් දුන්නොත් හොඳයි නේද? මගේ නම් අදහස ඔය වතුර ආහාර බඳුන් බිම හෙලලා ගියා නම් කියලා. මේ සතුන්ට සැනසෙල්ලයි නේද මිතුර එහෙමනම්? මුන්ටයි කියලා ඕනෑවට වැඩිය බර අදින්නත් බෑනේ. කැමති නම් සලකා බලන්න. එහෙනම් අපිට අවසර. අපිට ඉතින් සන්තෝෂෙන් කව්ගී කියා යන්න තියනවා නේද? එහෙනම් අයිබෝද? ඇත්තනේ නම් මොකටද අපි තවත් මේ බර හුලගෙන යන්නේ? ඒ සගයිනේ තව සුවල්ප දුරකින් මේ කාන්තාර පීඩාව නිමාවටපත් වෙනවා. ඔය කරත්තවල තිබෙන බර දිය බඳුන් අහක හෙලනු මේ ආහාරද පටවාගෙන සතුන්ට පීඩා නොකරනු. මේ මාගේ අනයි සියල්ල වහා බිම හෙලනු. ඉක්මනට ඉක්මන් කරනු. ගැල්හිමිගේ අනසකට කීකරු වෙලා සියල්ලෝම තිබුණු වතුර ටික බිම හෙළුවා. ඒ වුණාට මේ කාන්තාරේ මැද්දේදී Tamanට වෙන්න යන මහා භයානක සිද්ධිය ගැන කාටවත්ම තේරුම් ගියේ නැහැ. අර ආගන්තුක ගැල් කණ්ඩායමේ හිටිය ගැල්හිමියයි පිරිසයි වෙස්වලාගත් යක්ෂයෝ කියලා කාටවත්ම තේරුම් ගියේ නැහැ. Tamanගේ වහසිබස් වලට රැවටිලා සන්තකේ තිබුණු වතුර ටිකයි ආහාර ටිකයි බිම හෙලන ගැල් කණ්ඩායම දිහා මේ යක්ෂ පිරිස ඈත ඉඳන් අවඥාවෙන් බලාගෙන හිටියා. ඉදිරියේදී හම්බවෙන්න තියෙන කෙම්බිමක් හොයාගෙන සන්තකේ තිබුණු වතුර ටිකයි ආහාර ටිකයි මහා කාන්තාරයේ මැද්දේ බිම හලලා ගැල් කණ්ඩායම ඉස්සරහට ගියා. කොච්චර දුර ගියත් අර වර්ණනා කරලා කිව්ව විදිහේ කෙම්බිමක් නම් ඔවුන්ට හම්බ වුණේ නැහැ. තිබුණු ගමන් මහන්සිය වගේ දෙතුන් ගුණයක මහන්සියකුත් විඩාවකුත්
මුළු කණ්ඩායමටම දැනෙන්න ගත්තා. මොනවා කරන්නද? දැන් පිපාසයට වතුර නැතුව කුසගින්නට ආහාරක් නැතුව ඔවුන් කාන්තාරේ හතරමං වෙලා. වැටුණු තැන සමහරුන්ට නින්ද ගියා. සමහරු මේ විපත හමුවේ මහත් සිත් වේදනාවෙන් ආදරණීය දරුවෝ, බිරිඳ, අම්මා, තාත්තා සිහිපත් කරමින් හඬා වැළපෙන්නට පටන් ගත්තා. ඒත් පේන තෙක් මානයකවත් විසඳුමක් නම් නෑ. ඔය හතරවෙනි චිත්තරාමුවෙන් පෙනෙන්නේ මේ ගැල් කණ්ඩායම මහරෑ මරණයේ සීතලත් එක්ක කාන්තාර මැද්දේ වැටිලා ඉන්න හැටි. රෑ දෙගොඩ හරිය වෙනකොට මරණයේ සීතල තදින්ම දැනෙන්නට පටන් ගත්තා. මේ අමනුස්ස යක්ෂරැළ ඔවුන් මැද්දට කඩා පැන්නා. රැවටෙන්න එපා දුටු පමණින්, රැවටෙන්න එපා මුතු පදනින්, රැවටෙන්න එපා දෙන වහසින්, සියෝ ළඟහිම විස පහසින්, රැවටෙන්න එපා දුටු පමණින්. සුරංගන වෙස්ගෙන සිනාන ගන්නෝ, වාසිය දුටු තැන වෙස් පෙරලන්නෝ, එකට ඉඳන් එක පතේ බුදින්නෝ, නැතිදා අහලකවත් නොරැඳෙන්නෝ. විසම රසක් වී රසම විසක් වී, එන්නේ අවුලෙන් අවුලට යාමයි, එන්නේ අවුලෙන් අවුලට යාමයි. කාලය දින සති ගෙවිලා ගියා. කාරුණික ගැල්හිමියයි ඔහුගේ පිරිසයි ඔවුන්ගේ ගමනද ආරම්භ කළා. බොහෝම සංයමයෙන් සිහිකල්පනාවෙන් තමයි මේ අය තමන්ගේ ගමනට පිටත්ව ගියේ. පළවෙනි ගැල් කණ්ඩායමට මූණ දෙන්න වුණා වගේ මේ ගැල් කණ්ඩායමටත් මේ මහා කාන්තාරයට ඇතුළු වෙන්න සිද්ධ වුණා. ඔය පස්වෙනි චිත්‍රරාමුවෙන් පෙනෙන්නේ කාරුණික ගැල්හිමියා කාන්තාරයට ඇතුල් වෙන තමන්ගේ කණ්ඩායම අමතලා අවවාද උපදෙස් දෙන අයුරුයි පින්වතුනි. මාගේ මිත්‍රවරුනි, මේ කාන්තාරය හරිම දීර්ඝයි. ඒ දුෂ්කර දිගු ගමන යන්න සෑහෙන වතුර ආහාර අපි ගාව එක්රැස් කරලා තියෙන්නේ. ඒ නිසා ඒවා නාස්ති කරගන්නේ නැතුව ප්‍රවේශමෙන් කල්පනාවෙන් මෙතන ඉඳලා අපි මේ ගමන යන්න ඕනේ. හැමෝටම තේරුණානේ? ගැල්හිමිගේ කාරුණික අවවාද උපදෙස් කණ්ඩායමේ කංවලට මී පැණි වක් කරනවා වාගේ මිහිරි.
එනිසාම කණ්ඩායමට මහා මහන්සියක් දැනුනෙත් නෑ. ඔවුන් කාන්තාරය මැද්දෙන් හෙමින් ගැල් 500ත් එක්ක ඉදිරියටම ඇදුනා. මෙහෙම ඉස්සරහට යනකොට සුපුරුදු විදියටම කාන්තාරයට අරක්ගත්ත අර අමනුෂ්‍ය රැළ මෙන්න මේ ගැල් නායකයවත් මුණ ගැහෙනවා. මේ ගැල් නායකයවත් තමන්ගේ මිහිරැටි වහසි වචනවලින් රවට්ට ගන්න උත්සාහ කළා. එක සැරේට කවුරුවත් කියන කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව නොපිළිගන්න මේ ගැල් නායකයාට මේ ආගන්තුකයා කියන විස්තරය ගැන සැක හිතුණා. ඒත් ඒ බව සංගවගෙන ඔහුට බොහෝම හොඳින් කාරුණිකව කතාබහ කරලා තමන්ගේ ගැල් 500ක් එක්ක මේ කාරුණික ගැල්හිමියා ගමනාරම්භ කරනවා. මේ යන පිරිස දිහා ඉස්සෙල්ල වගේම ඈතින් ඉඳන් අමනුෂ්‍ය රැළ බලාගෙන හිටියා. මේ නර කැල අපේ වචනයට රවටෙන්න නැති පාටයි. තමන්ගෙන අපුතිය බිදක්වත් කැල්වලින් බිමට හෙළුව නෑන්නේ. ආහාර මල්ලක්වත් ඉවත විසි කලේ නෑනේ. ඒ කියන්නේ මේ ගැල්නායකයා අර කලින් ආපු එකා වගේ මෝඩයෙක් නෙමෙයි. නරයෝ දන්නේ නෑ නරයෝ දුර්වල වෙලා කඩා වැටුනහම යක්ෂයෝ වෙච්ච අපිට ගොදුරු කරගන්න පහසුයි කියලා. ඔව් මේ නරයා ගැනුවන හින්දා මේ නරකල ගොදුරු කරගන්න බැරි වෙන එකට මට තරහයි ඒත් කරගන්න දෙයක් නෑ. මනුස්සයගේ උගත්කමට යකෙක් උනත් දන නමනවා. උගත්කමක් නැති වුනොතින් මදුරුවටත් ගොදුරු වෙනවා. තව කෙනෙක්ගේ බොරුව අහලා තියෙන වස්තු බිම හෙලනවා. නුවණ තියෙන අය හෙමිහිට ඇත්ත නැත්ත ගැන හොයනවා. ප්‍රයෝජනයට ගන්න තියෙන වතුර ටික ආහාර ටික අර යක්ෂයාගේ කීම අහලා ඉවත හෙලන්නේ නැතුව අධිෂ්ඨානශීලීව ගමන ආව මේ ගැල්හිමියාගේ කණ්ඩායම අමනුෂ්‍ය බලපෑමට යටත් වුණේ නෑ. ඒ හින්දම අමනුෂ්‍ය රැළ ඔවුන් පසුපස ලුහුබඳින එක අතහැරලා දැම්මා. එහෙම අමනුෂ්‍ය බලපෑමෙන් මිදිලා ඉස්සරහට ගිහිල්ලා බලනකොට මේ ගැල් කණ්ඩායමට කාන්තාරයේ මැද්දේදී අර මුලින් ගිය ගැල් කණ්ඩායමේ මිනිසුන්ගේ ඇට සැකිලි සුන්බුන් දකින්නට ලැබෙනවා. බලන්න දුක හිතෙනවා පින්වතුනි, හරක බාන මිනිස්සු ඔක්කොම දැන් ඇට සැකිලි ටිකක් විතරයි. ඔය 6 වෙනි චිත්ත රාමුවෙන් පෙනෙන්නේ මේ කරුණාවන්ත ගැල්හිමියගේ කණ්ඩායම ඒ මුලින් ගිය ගැල් කණ්ඩායමට සිදුවිච්ච විපත තමන්ගේ ඇස් පනා පිටම දැක බලා දුක්වන හැටිය. මට මහත් කම්පාවක් ඇති වෙනවා මගේ මිත්‍ර ගැල් නායකයටත් ඔහුගේ පිරිසටත් අත්වෙච්ච මේ සෝචනීය ඉරණම ගැන. පදයාබර මිත්‍රවරුනි, බලන්න මේ පිරිසට සිදුව ඇති විපතක මහත්. නායකයෙක් හරියට හිතලා මතලා තීරණ නොගත්තොත් විනාශ වෙන්නේ නායකයා විතරක් නෙමෙයි. එයා වටේ ඉන්න මුළු කණ්ඩායමම විපතට පත් වෙනවා. බලන්න, හිතන්න. ඔවුන් එනකන් ගෙවල් වලට වෙලා බලාගෙන ඉන්න දරුවෝ, දෙමව්පියෝ,
ඔවුන්ගේ භාර්යාවෝ ගැන මහත් කම්පනයක් ඇතිවෙනවා නේද හිතෝතුනේ. මහත් කම්පනයක් ඇතිවෙනවා. කහවණු හොයන එකම අරමුණ කරගෙන බෑ. තමන්ගේ මනුස්සකම ගිලිහුණොත් කහවණු වලින් නැති ඵලය කුමක්ද? අද රටේ සිද්ධ වෙලා තියෙන වසංගත විපත දිහා බැලුවම කහවණු වලට තියෙන වටිනාකම හරියටම තේරුම් යනවා. තමන්ගේ ළඟින්ම ඉන්න සේවකයා ගැල්හිමියගෙන් අහනවා අර මගදී හමු වුණු ආගන්තුකයා එච්චර කියද්දිත් ගැල්වල තිබුණු වතුර ටික ආහාර ටික බිමට හෙලන්න ඔබට නොසිතුනේ ඇයි? ගැල්හිමියා මෙහෙම උත්තර දෙනවා. වහිනවනං නුදුරු තැනක මේ කුළු ඈතට පේනවා. වහිනවනං නුදුරු තැනක හීතල හුළඟක් හමනවා. වැහිලිහිනියෝ රංචු පිටින් සතුටු සිතින් පියාඹනවා. මේ කිසිවක් නොදුටු නිසා මම ඒ ගැන සැක හිතනවා. කාන්තාර අරක් ගත්ත අමනුස්සයෝ මෙහි ඉන්නවා. මම ඒ ගැන එන්න කලින් හොයලා බලලා දැනගන්නවා. සැකය වාසියට තියාන වතුර කෑම රැකගන්නවා. වෙලා තියෙන විපත්තියෙන් අපි නිදුකින් පැනගන්නවා. ඕන්න ඔය විදිහට අමනුෂ්‍යයන්ගෙන් බේරිලා කාන්තාරි තරණය කරලා මේ ගැල් 500ම තමන්ගේ ඉලක්කයටත් ළඟා වෙනවා. අනේ අපොයි මුලින් එන්න දගලපු ඒ ගැල් හිමියා ළඟින් හිටිය මුළු නඩේම මරුතුරුලට අරන් ගියා. අනුවනකම මහ විපතකි ඒ පාඩම අපට කියා. කරුණාබර ගැල් හිමියා කණ්ඩායම අරන් ගියා. ඕනෑවට වඩා එපා තණ්හා සිතුවිලි වඩන්න. ලෝභ ද්වේෂ මෝහ හැඟුම් ඇතිවන මොහොතෙම කඩන්න. පරිස්සමෙන් සන්තෝෂෙන් සැනසෙල්ලෙන් ගමන් යන්න. වර වැඩි තණ්හා ඔලගුව වෙලාව හරි බිම තියන්න. කාන්තාරේ ඉවර වෙලා ගහකොළ ටික හම්බ වෙනවා. මුදු කරුණා කමට ලොවේ ඉරහඳ වුව හිස නමනවා. ඒ හැම ගැල් 500ම බරණැස වෙත ළඟා වෙනවා. 7 වෙනි චිත්‍රයෙන් ඒක අපූර්වට පාට වෙනවා. එදා අන්‍ය තීර්ථක වාසි බණ අසා වැරදි මග ගිය අනේ පිඬු සිටුතුමාගේ මිතුරු පිරිවර අරබය අප මහා තිලෝගුරු සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ මේ කතා වස්තුව දේශනා කළ සේක. ඔය 8 වන චිත්‍ර රාමුවෙන් අපට පෙන්වන්නේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ අන්‍ය තීර්ථක වැරදි මිත්‍යා දෘෂ්ටියෙහි පැටලී ගිය ඒ පිරිසට නැවත සත්‍ය ධර්මය වටහා දෙන ආකාරයයි පින්වතුනි. එසේ මේ අපන්නක ජාතකය ඇසූ මිතුරු පිරිස සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටා ධර්මාවබෝධය ලැබුවාහුය. අද වන විට සමාජයේ වෙසෙන බොහෝ දෙනෙකුට ධර්මය අමතක වෙලා මිත්‍යා දෘෂ්ටි මතවල එල්බගෙන ජීවිතය අඳුරු කරගන්නා හැටි ගැන ඕනෑ තරම් නිදසුන් සමාජයෙන් උගත හැකියි. එනිසා එසේ මිත්‍යා දෘෂ්ටික මතවල පැටලී ජීවිතය අඳුරු කරගන්නා මිනිස් වගට මේ අපන්නක ජාතක කතා වස්තුව ආදර්ශයක්ම වේවා. වසංගතයකට අපව පරාජය කළ හැකිද? නොහැක්කේමය.
අනාදිමත් කාලයක් මුළුල්ලේ ප්‍රධාන නගරවල ඉදිවුණු සුවිසල් තොරන් වෙනුවට ඒ අත්දැකීමම ඩිජිටල් තාක්ෂණයේ භාවිතයෙන් ඔබ වෙතට සමීප කරවන්නට ගත් උත්සාහයකි මේ. මෙතෙක් වේලා මහා අපන්නක ජාතක කතාවස්තුව නැරඹූ ඔබ සැමට තෙරුවන් සරණයි. වරෝ